ඔබ අප මේ මාතෘ භූමිය තුල මිනිස්සු විදිහට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න පුළුවන් පෞරුෂය අපට කියා දීපු ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයාටයි මේ ආරාධනය මේ මොහොත ආමන්ත්‍රණය කරන්න. இந்த உள்ளூராட்சி சபை வேட்பாளர்கள் மாநாட்டிலே அடுத்ததாக உங்கள் முன் உரையாற்றுவதற்காக மக்கள் விடுதலை முன்னணியின் தலைவர் அனுர திசாநாயக்க அவர்களை அழைக்கின்றோம். ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු දේශපාලන මණ්ඩල නියෝජනය කරන සහෝදරවරුන්ගෙන් මධ්‍යම කාර්ක සභාව නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරියගෙන් ඒ වගේම අපේ පක්ෂයේ දිස්ත්‍රික්ක සඳහා නායකත්වයේ සපයන සහෝදරවරුන්ගෙන් මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින අපගේ ආරාධනය පිළි අරගෙන පැමිණ සිටින සියලු දෙනාගෙන් විශේෂයෙන්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී අපේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ධෛර්යයෙන් යුතුව ශක්තිමත්ව ගමට නායකත්වය සැපයීම සඳහා පෙරට ඇවිත් ඉන්න අපේ ආදරණීය අපේක්ෂක සහෝදරවරුන් සහෝදරියන්ගෙන් අපේ මාධ්‍යවේදී හිතවතුන් හිතවතියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් පළාත් පාලන මැතිවරණයට දින තීන්දුව වෙමින් පවතිනවා. මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න නියමිතව තිබුණේ 2015 අවුරුද්දේ මාර්තු වල. ආසන්න වශයෙන් ගත්තොත් පෙබරවාරි මාසයේ ඡන්දේ තියෙනවා නම් අවුරුදු 3කට ආසන්න කාලයක් මේ ඡන්දේ පමා වෙලා තිබෙනවා. පළාත් පාලන ආයතනයක දූර කාලයම අවුරුදු 4යි. හැබැයි ඡන්දේ පමා වෙලා තිබෙනවා අවුරුදු 3ක්. විශේෂයෙන්ම ඒ සඳහා ආණ්ඩුවට විවිධ දේශපාලන වමනාවන් තිබුණා. මේ ඡන්දේ පසුපසට ඇද දෙමීම වෙනුවෙන්. ඒ වගේම මේ ඡන්දෙට මේ මොහොතේ මුහුණ දෙනකොට 2012 වසරේදී අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවා ඉතාමත් විකෘති සහගත ඡන්ද ක්‍රමයක්. ඒ ඡන්ද ක්‍රමය බහුපක්ෂ දේශපාලන මුළුමනින්ම අකුලා දමා ද්විපක්ෂ දේශපාලනයකට දොරටු විවෘත කරන ඡන්ද ක්‍රමයක්. ඒ ඡන්ද ක්‍රමය 2017 සැප්තැම්බර් මාසයේදී වෙනස් කොට නව ඡන්ද ක්‍රමයක් සකස් කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී මැදිහත් වීමත් සහ කාර්යභාරයක් ඉටු කරා. ඒ විතරක් නෙවෙයි. ඒ ඡන්ද ක්‍රමයට අනුරූපී වන පරිදි සීමා නිර්ණය ඉතාමත් විකෘති සහගත සීමා නිර්ණයක් තිබුණා. ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ නියෝජිතයා තෝරාපත් කර ගැනීමට අදාළ වෙන සීමා නිර්ණයක් වෙනුවට යම් දේශපාලන කඳවුරක බලය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සීමා නිර්ණයක් සකස් කරලා තිබුණා. ඒ සීමා නිර්ණය අභියාචනා කමිෂන් සභාව කරා අපි සතුටු වෙනවා. අභියාචනා කමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මැතිතුමා මෙතන ඉන්නවා. ඒ වගේම අභියාචනා කමිෂන් සභාවේ සමාජික කැඩට කටයුතු කරපු නීතිඥ උපුල් කුමරප්පෙරුම් මහත්මයා මෙතන ඉන්නවා. ඒ සියලු දෙනාගේම මැදිහත් වීම හරහා ඒ විකෘති සාගත සීමා නිර්ණය අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. එහෙත් ඡන්දය අවනිසිත වුණා. විශේෂයෙන්ම ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නියෝජනය කරන කණ්ඩායම ඡන්දේ කල් දමා ගැනීම වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වුණා. නඩුව දාලා දවස් 3කින් එතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා පාර්ලිමේන්තුවට එන වෙලාවෙත් කතා කරමින් හිටිය අපි. එතුමාට එදා අපි කිව්වා, බල කරලා කිව්වා, අභියෝග කරලා කිව්වා කරුණා කරලා ඔයාගේ චක් ගෝලයන්ට කියලා නඩුව ඉල්ලාස් කරගන්න කියලා. සතියක් යනකොට ඡන්දේ කල් දැමීම සඳහා තිබුණු නඩුව ඉල්ලාස් කරගත්තා. එනිසා ජනතා විමුක්ති පෙරමුණ මෙම
මැතිවරණයට අවතීර්ණ වෙන්නේ. ආණ්ඩුව ඡන්දයක් කල් තැබීම සඳහා විවිධ උපක්‍රම තෝරලා තිබෙන වෙලාවක ඒ සියල්ල පරාජයට පත් කරලා ජනතාවට මැතිවරණයක් ලබා දුන් මැතිවරණයක් දිනා දුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමයි අපි මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා තිබෙන්නේ. මෙය පළාත් පාලන මැතිවරණ. ගම්වල සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ එදිනෙදා ගැට ගැහි තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තිබෙන ජනතා නියෝජිත ආයතනය. හැබැයි මේ ජනතා නියෝජිත ආයතන වලට මොකද සිද්ධ වෙලා තිබුණේ? මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්ති කීපයක් තෝරා ගන්න ලද ප්‍රවෘත්ති කීපයක් මම උපුටා දක්වන්නම්. මේ හිටිය නියෝජිතෝ කවුරුද? මාවනල්ල ඩිපෝ අධිකාරිට අරනායක සභාපති පහර දීලා. නියාගම සභාපති ගෝලයෙනුයි යුවලකට තුවාල වෙන්න ගහලා. කොළොන්නාව නගර සභා සභාපති උපසභාපති සමග ගුටි හුවමාරුවක සභාපති උපසභාපති ගහගෙන. සිසුන් 4ක් සහ සිසුවියන් 3 දෙනෙකුට පහර දුන් හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී සොයා පොලිස් පරීක්ෂණ ළමයිට ගහලා පොලිසියෙන් හොයනවා. බැංකුවට පැන බිරියට පහර දුන් සන්දාන නාගරික මන්ත්‍රී අල්ලන්න නියෝගයක්. බැංකුවට පැනලා හාමිනියට ගහලා මන්ත්‍රී කෙනෙක්. පොස්පේඩ් සේවකයන්ට පහර දීලා තලාව ප්‍රාදේශ සභා මන්ත්‍රී රිමාන්ඩ් භාරයට. පොස්පේඩ් එකේ සේවකයන්ට ගහලා. පුද්ගලයෙකුට පහර දීම නිසා බියගම ප්‍රාදේශ සභාවේ සන්දාන මන්ත්‍රී අත්අඩංගු වී. සංචාරක හෝටලේ කළමනාකරුට පහර දී දේපලවට හානි කරලා බදුල්ල නගර සභා සන්දාන මන්ත්‍රී රිමාන්ඩ් භාරයේ. කාන්තාවකට පහර දීලා කතරගම සභාපති අපමත මුදාහරයි. පොලිස් කොස්තාපලට පහර දීලා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ් භාරයි. වාරිමාර්ග නිලධාරියෙකුට පහර දීලා කරුවලගස්වැව සභාපති රිමාන්ඩ් එකේ. මීගමුව නගර සභාවේ සන්දාන මන්ත්‍රී ජේලර්ගේ කනපලයි. ජේලර්ටත් ගහලා. පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි යන ගණිති සභාපති උපසභාපති ගහගෙන. බුලත් සිංහල පොලිසියට පහර දුන් ප්‍රාදේශ සභා මන්ත්‍රී ගමිනුත් පැන ගිහින්. දරණේගල ප්‍රාදේශ සභා සභාපති අත්අඩංගුවට ක්‍රීඩකයෙකුට පහර දීලා. වෛද්‍යවරයෙකුගේ බිරියට තර්ජනය කළ සන්දාන මන්ත්‍රීට ලක්ෂ 2ක ශරීරය ඇප. බෙන්තොට ප්‍රාදේශ සභාවේ සභාපති උපසභාපතිගේ දත ගලවයි. ඒකට කතුවැකියෝ කියලා තියෙන මෙහෙම. මේ දිවයින පත්‍රයේ කියපු කතුවැකියා. බෙන්තොට ප්‍රාදේශ සභා උපසභාපතිගේ දත ගැලවීම පිළිබඳ පරීක්ෂණයක් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයද ශ්‍රී ලංකා පොලිසියද එහෙම නැත්නම් වෙනත් ආයතනයක්ද යන්න අපි නොදිනිමු. කෙසේ වුවද උපසභාපතිගේ කටෙන් ගැලවූ දත වෙනුවට හිලව්වට සභාපතිගේ කටෙන් දතක් ගලවා සවි කරන ලෙස අප යෝජනාවක් නම් කළ හැකිය. දිවයින කතුවැකිය. අල්ලස්ගෙන වලල්ලාවිට ප්‍රාදේශ සභා සභාපති අත්අඩංගුවට. යටියන්තොට ප්‍රාදේශ සභාවේ සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට. හොරෝප්පුවෙන් විකුණු ඉඩමේ වටිනාකම කෝටි 6යි. ආරච්චි කට්ටුව ප්‍රාදේශ සභාපති ඇතුළු 3 දෙනෙක් ජනවාරි 10 දක්වා රිමාන්ඩ්. හිඟුරක්ගොඩ ප්‍රාදේශ සභාවේ සන්දාන මන්ත්‍රී හොරවාහන 8ක් ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ගෙදර කුලියට අරන් විකුණු තවත් වාහන 10ක් අල්ලයි. වාහන හොරි. පල්ලියේදී සිසුන් 7කට අතවර සැකකාර සන්දාන මන්ත්‍රීට රටින් පිටවීම තහනම්. ළමයිට අතවර කරලා. කුසුපකරණ සේවයේ කුසකාර්මික ගැටලු වලට අකුරස්ස උපසභාපතිට එරෙහිව ලිංගික අතවර නඩුව සමතයකට උපසභාපති වැඩ කරපු සේවිකාවකට ලිංගික අතවර කරන්න ගිහිල්ලා. ගොඩකැල ප්‍රාදේශ සභාවේ ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් 14 වියති ලැබරියකට වින අවුරුදු 14 දරුවෙකුටවත් ඉන්න දීලා නැහැ.
තමන්කඩුව ප්‍රාදේශ සභාවේ සන්ධාන මන්ත්‍රී ලක්ෂ 5ක් රන් හා මුදල් කොල්ල කාලා රත්තරන් හොරකම් කරන සල්ලි හොරකම් කරන පාදඩේ මැදිරිගිරිය ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රී බෑන මාමණ්ඩියගේ නිවසේ ජනෙල් 11ක් කුඩු කරලා ගෙවල් පුඩි කරනවා. හික්කඩුවේ හිටපු නගරාධිපති කෝටිපති යාළුවොත් එක්ක හිටපු නගරාධිපතිතුමත් හරියට බූරු ගහලා වරකල ප්‍රාදේශ සභාවේ සන්ධාන මන්ත්‍රී වරකපොළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ලක්ෂ 2ක ශරීරයක් මත නිදහස් හිස් කන්ටේනරයක් හොරකම් කරලා මම දන්නේ කන්ටේනර් උස්සන් ගියේ කොහොමද කියන්නේ. අත්තනගල්ලේ ප්‍රාදේශ සභා මන්ත්‍රී වහ අත්අඩංගුවට ගන්න බෝම්බයක් සමග පොලිසියට මාට්ටු වෙලා ගමින් පැනලා. ඉඩම් නොමැති පවුල් වලට වෙන් කළ රජයේ ඉඩම ප්‍රාදේශ සභා සභාපති ඇතුළු පිරිසක් බෙදාගෙන ජනතාවට බෙදන්න හිටපු ඉඩම් සභාපතිලා බෙදාගෙන. තලාව සන්ධාන මන්ත්‍රී මෝටරියක් පැහැරගනි. මෝටර රථ හිමිය ව්‍යාපාරිකයෙක් පවුලට මරණ තර්ජන. පුද්ගලයෙකුට පහර දීම බියගම් ප්‍රාදේශ සභා සන්ධාන මන්ත්‍රී පොලිසියට බාර වේ. ෆිනන්ස් නොගෙවූ බස් එකක් අරන් යද්දී දෙහියෝ විට සභාපති සහ හෙන්ටයියන් සීසර්ලට පහර දී බස් එක උස්සලා. පොල්පිටිගම් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් තහනම් කළ කුබුක් දෙවතොගය පොලිස් රැකවල් මැද රැගෙන ගිහින් කුබුක් දෙවතොගය අල්ලනවා සභාපති මැදිහත් වෙනවා පොලිසිය ආරක්ෂාවත් එක්ක කුබුක් ලීතොගය අරගෙන යනවා. කැපතිකොල්ලේ ප්‍රාදේශ සභා සන්ධාන මන්ත්‍රී දඩමස් සමග කොටු දඩේමේ ගිහිල්ලා. ප්‍රාදේශ සභා සභාපතිගේ පුතා ශිෂ්‍යයෙකුට වෙඩි තබලා ලග්ගල ප්‍රාදේශ සභාවේ සභාපතිගේ පුතා. අකුරැස්ස ප්‍රාදේශ සභා සභාපති අත්අඩංගුවට ගන්නයි වරෙන්තු. අකුරැස්ස ප්‍රාදේශ සභාවේ සභාපති සාරුව ලීනගේ සුනිල් නැමැති විත්තිකරු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණීය වරෙන්තුවක් නිකුත් කළේය. බාලවයස්කාර දැරියක් අපචාරයට ලක්වීමේ නඩු විභාගයට පෙනී නොසිටීම. බාලවයස්කාර දැරියක් දූෂණය කරලා උසාවිය විල්ලත් නෑ. ප්‍රාදේශ සභා මන්ත්‍රී අත්අඩංගුවට මොකටද? කහවත්ත ද්විත්ව ඝාතනය. ප්‍රාදේශ සභා මන්ත්‍රී අත්අඩංගුවට. නූරි වතු අධිකාරී ඝාතනය. දරණියගල සභාපති අතකොට ඇතුළු 18ක් ගස්. නූරි වතු අධිකාරිවරයා ඝාතනය කළ සභාපති ගස්. මාවනැල්ල ප්‍රාදේශ සභාවේ සභාපති පෝරකේට. යා ඝාතනයකට වරද කරවලා පෝරකේට නියමිලා. පොලිස් නිලසුනකයාගේ ඉවෙන් අරනායක සන්ධාන මන්ත්‍රීගේ නිවසෙන් ගංජා තොගයක් අල්ලයි. කට්ටි ගංජා බිස්නස්. දැරියක අපයෝජනය කළ රිමාන්ඩ් බාරයේ සිටි මහරගම නාගරික මන්ත්‍රීවරයාට ඇප. සිසුවෙකුට අතවර කිරීමට තැත් කළ කැලණිය ප්‍රාදේශ සභා මන්ත්‍රීට ඇප. විදේශිකයා ඝාතනය පිළිබඳව පුළුල් පරීක්ෂණයක්. තංගල්ලේ සභාපතිවරයා විදේශිකයා ඝාතනය කරලා ඇගේ ප්‍රේමවන්තය දූෂණය කරා. දැන් මරණ දඩුවම නිය වෙලා ඉන්නවා ඉරගෙදර. තේවත්තක් විනාශ කරලා අලාභය 3,28,000යි. බදුල්ල ප්‍රාදේශ සභාවේ සභාපති අල්ලන්න නියෝග. අනුරාධපුර පුරාවිද්‍යා බිමක පොකුණට හානි කළයි ප්‍රාදේශ සභා මන්ත්‍රීට ලක්ෂ 5ක් දඩ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කවුද මේ මිනිස්සු? ඒ නිසා මේ ප්‍රාදේශ සභා කියලා ගොඩනැගිලා තිබෙන කුමක්ද? අපරාධකාරයන්ගේ, තක්කඩින්ගේ, වංචනිකයන්ගේ, දූෂිතයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් තමයි මේ ප්‍රාදේශ සභාව. ඔවුන්ගේ හොර ගුහා තමයි මේ ප්‍රාදේශ සභාව. එනිසා අපිට පැවරී තිබෙනවා වගකීමක්. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවක් බවට පත් වී තිබෙන මේ ප්‍රාදේශ සභාව ජනතාවගේ නියෝජිත ආයතන බවට පත් කිරීමේ අභියෝගය වගකීම ජනතා විමුක්ති පෙරමුණ ඔබ අපට පැවරී තිබෙනවා.
අපි ඒ කාර්යභාරය ඉටු කර තිබෙනවා. ඉටු කළ යුතුව තිබෙනවා. ඒ ඇයි? මේ උඩ ඉන්න ජාතික වර්ගයේ වංචනිකයන්ගේ උඩ ඉන්න ජාතික දූෂිතයන්ගේ පාලනය ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ ප්‍රාදේශ සභා යාන්ත්‍රණය ගොඩනැගෙන්නේ. ඇමතිගේ ඡන්දයට වැඩ කරන්න, ඇමතිගේ කොන්ත්‍රාත් එක කරලා දෙන්න, ඉහළ දේශපාලන අධිකාරිය බලය රඳා පවතින මේ පහළ යාන්ත්‍රණයත් එක්ක එනිසා මේ පහළ යාන්ත්‍රණ පාදඩයන්ගේ වංචනිකයන්ගේ සල්ලාලයන්ගේ ඒගොල්ලෝ පුරවනවා, ගම් බියට පත් කරනවා, මිනිසු පීඩාවට පත් කරනවා, දරියන් දූෂණය කරනවා, ගම් ඇතුලේ වනසරාලා වගේ ගම් ඇතුලේ ඔවුන් විරාජමානව වැජබෙනවා. මේ ප්‍රාදේශ සභා හරහා යන යාන්ත්‍රණය තමයි ඉහළ බල අධිකාරියේ බලය ශක්තිමත් කරලා දෙන්නේ. එනිසා අප මෙම පළාත් පාලන මැතිවරණයේදී ඉහළ පාදඩ පාලනයේ ගමේ යාන්ත්‍රණය බිඳවට්ටවා දුර්වල කොට ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් කොට ඔසවා තැබිය යුතුයි. මොකද මේ යාන්ත්‍රණය තමයි ඉහළ පාදඩයන්ගේ රැකවරණය සහ ආරක්ෂාව සහ බලය ශක්තිමත් කරලා දීලා තිබෙන්නේ. ඒ නිසා මේ යාන්ත්‍රණය බිඳවට්ටන්න ඕන. ඒ පළාත් පාලන මැතිවරණයේ. ඒ විතරක් නෙවෙයි. අපි හමුවේ තවත් අභියෝග ගණනාවක් තිබෙනවා. දැන් මේ රනිල් වික්‍රමසිංහගේ පාලනය දියත් කරමින් තිබෙන ආර්ථික ගමන කුමක්ද? අපේ රටේ සම්පත් සියල්ල විකුණමින් යන ආර්ථික ගමනකට අවතීර්ණ වෙලා තිබෙනවා. හම්බන්තොට වරාය ඩොලර් මිලියන 1370කට ඩොලර් මිලියන 1400කට 99 අවුරුද්දකට බදු දුන්නා. ඔවුන් කියන විකුණනව නෙවෙයි කියලා. අවුරුදු 99ක් කියන්නේ පරම්පරා 3ක්. අවුරුදු 99ක් ගියාට පස්සේ බහණ්ඩ ප්‍රවාහණය වරායවල් වලින් නැව්වලින්ම සිදු වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. අවුරුදු 99ක් බහණ්ඩ ප්‍රවාහණයට නැව් අවශ්‍ය, බ්‍රහ්මණ්ඩ ප්‍රවාහණය සඳහා වරායවල් අවශ්‍ය වෙයි. තව අවුරුදු 99කට අපි දන්නේ නැහැ. හැබැයි ඩොලර් මිලියන 1370ක් දීලා ඉදි කරලද වරාය ඩොලර් මිලියන 1400කට ඇස්තමේන්තු කරා. අක්කර 400ක භූමියක්, අක්කර 2998ක ඉඩමක්, හම්බන්තොට වරාය සිට දෙපසට කිලෝමීටර් 100 කිසිවක් ඉදි කරන්න හම්බන්තොට වරායෙන් කරන කිසිදු කාර්යයක් අපිට කරන්න බැරි වෙන්න අවුරුදු 15ක ගිවිසුම් ගහලා අපි හම්බන්තොට වරාය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පැවරුවා. පවර්ලා ඉරලා මා දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයා චෙක් එක උස්සගෙන ඉන්නවා. කෝලි දිවිත්ත සතකේ ගහලා පදක්කමක් ගත්තා වගේ. අපේ රටේ නායකයෝ. ඊට පස්සේ පහුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා මලික් සමරවික්‍රම ගැසට් නිවේදනය. බදු දෙන ලද සමාගමට ලංකාවේ තියෙන සියලු බදු වලින් නිදහස් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරා. ආදායම් බද්ද ආයතනයේ ආදායම් බදු අවුරුදු 25කට නිදහස්. අවුරුදු 25 පටන් ගන්නේ අවුරුදු 7ක් ගෙවුනට පස්සේ. කියන අවුරුදු 32කට වරායේ හම්බන්තොට වරායේ දෙන සමාගම් වෙත අවුරුදු 32ක් බදු වලින් නිදහස් කරනවා. මේ විකිණීමේ ප්‍රතිපත්තිය ඉන්නේ රනිල් වික්‍රමසිංහ. විකිණීමේ කපුකම කරේ මලික් සමරවික්‍රම. විකිණීම සඳහා අස්සන යෙදුවේ මහින්ද සමරසිංහ. අපි අහනවා රනිල් මලික් මහින්ද සමරසිංහගෙන් ඕගොල්ලන්ගේ ජීවිත කාලය ඇතුළත තව අවුරුදු 32ක් ජීවිත කාලය ඇතුළත ආදායම් බද්ද කීයක් හම්බ වෙයිද? අපි ප්‍රාර්ථනා කරන්නේ ප්‍රාර්ථනා නොකරත් හැම කෙනාටම ජීව කාලයක් තියෙනවා. තමන්ගේ ජීව කාලය ඇතුළත සතේක ආදායම් බද්දක් නොලැබෙන විදියට බදු සහන දෙනවා. අවුරුදු 26කට ලාභාංශ වලින් අයින් කරනවා. ඉහළ කළමනාකාරීත්වයේ උපයන විට බද්දෙන් නිදහස් කරනවා. වැට් බදු වලින් නිදහස් කරනවා. NBT බදු වලින් නිදහස් කරනවා. අපේ රටේ සමස්ත ජාතික සම්පත් විකිණීමේ දිශාවට ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අපිට පසුගියදා අයවැයලයක ඉදිරිපත් කරලා මංගල සමරවීර තමන්ගේ ආර්ථික අයවැයලයක ඉදිරිපත් කරන මූලික වාක්‍ය බවට පත් වුණේ 1978 දී පටන් ගන්න ලද ආර්ථිකයේ ලීල්කරණය කිරීමේ ගමන
ක්‍රමානුකූලව ඉදිරියට යනවා වෙනුවට විවිධ පාලනයන් විසින් ආර්ථිකය ලිහිල් කිරීමේ ගමන අඩාල කරා. ඔව් ඒවා ගන්නේ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග ලෙස. ඔවුන් 78 ආරම්භ කරන ලද ආර්ථික ලිහිල් කිරීමේ ගමන අඩාල කරාලු එක් එක් වකවාණු වලදී ආපු පාලකීන්. ඒ නිසා මංගල සමරවීර කියන වර්තමාන පාලනයේ අපේක්ෂාව තමයි ආර්ථික ලිහිල්කරණය වේගවත් කිරීම. කොතනද අපිට අත්තරින් ඉතුරු වෙලා තිබෙන්නේ? කොතනද අපිට අත්තරින් ඉතුරු වෙලා තිබෙන්නේ? අපේ රටේ ඉඩම් සම්පත තිබෙනවා. අනුරාධපුරයේ ඈත ගොවියෙක් ගත්තොත් ලොකු ගෙයක් නැහැ. බැංකුවේ ලොකු ඉතුරු කිරීමක් නැහැ. බොහෝ දුරට තියෙන බැංකුවට ණය. හරියමං කෑම වේලක් නැහැ. හැබැයි ගොවියට ඉඩමක් තියෙනවා. හොඳ නිවහනක් නැති වුණාට, හරියමං ආහාර වේලක් නැති වුණාට, වෙන වත්කම් නැති වුණාට ගොවියට කුඹුරක් තියෙනවා. ඒ මොකක් නිසාද? අපේ රටේ ඉඩම් නීති ඉතාමත් ශක්තිමත් ඉඩම් නීති. හම්බන්තොට කුඹුරු ඉඩම් වලින් 51% අඳ ඉඩම්. අඳ ඉඩම ඉඩම් හිමියට විකුණන්නත් බෑ, අඳ හිමියට විකුණන්නත් බෑ. ඒ ඉඩම ගොවි ජනතාව අතේ පවතිනවා. මහවැලි අක්කර 2.5 දෙනකොට මහවැලිය ඔප්පුවේ දැම්ම කොන්දේසියක්. කුඹුරු අක්කර 2.5 අක්කර 1.5ට වඩා අඩුවෙන් කැබලි කරන්න බෑ කියලා. අක්කර 1.5ට වඩා අඩුවෙන් මහවැලි කුඹුර අක්කර 2.5 කැබලි කරන්න බෑ කියලා කියන්නේ කවදාවත් මහවැලි කුඹුර බෙදන්න බෑ. කඩන්න බෑ. ඒ මොකක් වෙනුවෙන්? මේ ගොවි ජනතාවගේ අත ඉඩම් තබා ගැනීම වෙනුවෙන්. එසේ වුණා නම් දුවගේ කසාදයට අක්කර භාගයක් විකුණයි. කොල්ලගේ ඉගෙන ගැනීමට තව අක්කර භාගයක් විකුණයි. ගොවි ජනතාව අතෙන් ඉඩම් අත්හැරෙනවා. එනිසා අපේ රටේ ඉඩම් නීති විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉඩම් නීති නිසා තමයි අපේ රටේ පුරවැසියන් අතේ අදත් වෙනවත්කම් මුකුත් නැතත් ඈත ග්‍රාමීය ජනතාවට ඉඩමක් හිමි වී තිබෙන්නේ මේ ඉඩම් නීති නිසා. නමුත් මංගල සමරවීර යෝජනා කරන්නේ මොකක්ද? අපේ රටේ මේ ඉඩම් නීති ලිහිල්කරණය කරලා ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරලා සල්ලි තියෙන කෙනාට ඉඩම් මිලදී ගැනීමේ හැකියාව දොරටු විවෘත කිරීමේ අයවැය ලිහිල්කරණය. අපේ රටේ ස්වදේශීය ජනතාව වෙත පැවරී තිබෙන ඉඩම් ප්‍රමාණයත් බහුජාතික සමාගම් වෙත පවරා දැමීම සඳහා ප්‍රයත්නයක්. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ නීතියක් තිබෙනවා. මහල් 4කට වඩා අඩු නිවාස විදේශිකයන්ට මිලදී ගන්න බෑ. ඒ මොකක් නිසාද? විදේශිකයා උපයන්නේ ආදායම ඩොලර් වලින්. ලාංකිකයා උපයන්නේ ආදායම රුපියල් වලින්. විදේශිකයා ඩොලර් 5000ක වැටුපක් ගන්නව නම් ඔහුට ලක්ෂ 7.5ක් හිමි මාසෙකට. ලාංකිකයාගේ සාමාන්‍ය වැටුප රුපියල් 75000ක් ලක්ෂයක් නේ. ඒ නිසා ගයක් මිලදී ගැනීමේදී ස්වදේශික ජනයාට වඩා විදේශිකයෙකුට ගේ මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා තමයි අපේ රටේ නීතිය සම්පාදනය කරේ මහල් 4ට වඩා අඩු නිවාස විදේශිකයන්ට ගන්න බෑ. ඒ මොකද අපේ රටේ විශාල ප්‍රශ්නයක් ආවා දකුණු වෙරළ තීරයේ දිගෙම විශාල නිවාස ප්‍රමාණයක් විදේශිකයන් අත්පත් කරගන්න පටන් ගත්තා. ගාලු කොටුවේ ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් විදේශිකයන් ගාලු කොටුවේ ගෙවල් වලින් වැඩි ප්‍රමාණයක් විදේශිකයන් අතට ගියා. ඒ නිසා අපි ඉඩම් ඇමතිකමක දරන කාලේ තමයි විදේශිකයන්ට මහල් 4ට වඩා අඩු නිවාස මිලදී ගන්න බෑ කියලා කොන්දේසියක් දැම්මා. දැන් මොකද්ද මංගල සමරවීර කියන්නේ? ඔහුගේ අයවැය ලේඛනේ 147 වෙනි වගන්තියේ මෙහෙම කියනවා. මා විසින් දැනටම සඳහන් කර ඇති පරිදි 4 වන මහලට පහළ මහල් නිවාස විදේශිකයන්ට මිලදී ගැනීමට ඇති බාධා ඉවත් කරනවා. ඕනෑම විදේශිකයෙකුට අපේ රටේ මහල් 4කට වඩා ඉඩම් මිලදී ගැනීමේදී ලාංකිකයෙක් සමග සම තරඟකරුවන් ලෙස ඉඩම් මිලදී ගත හැකියි. ගෙවල් මිලදී ගත හැකියි. එනි සිද්ධ වෙන්නේ මොකක්ද? අපේ රටේ ස්වදේශිකයන් සතුව තිබෙන වාසස්ථානය පවා විදේශිකයන් මත පැවරීම සඳහා යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ලැයිස්තුගත සමාගම් වලට විදේශීය ලැයිස්තුගත සමාගම් වලට අපේ රටේ ඉඩම් මිලදී ගන්න බෑ. මොකද අයවැය ලේඛනයේදී කියන්නේ විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගම් වලට ඉඩම් හිමි කර ගැනීමේ අයිතිය පිළිබඳ ඇති බාධාවන් ඉවත් කරනවා. ඉතින් විදේශීය කම්පැනි වලට අපේ රටේ ඉඩම් මිලදී ගැනීම සඳහා තිබෙන බාධාවන් ඉවත් කරන්න තමයි මංගල සමරවීර යෝජනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ වැදගත් ශේෂ්ත්‍රයක් තමයි මූල්‍ය වෙළඳපොළ. අද පුද්ගලික මූල්‍ය ආයතන වෙත තමන්ගේ මුදල් තැන්පත් කරලා CIFL වැනි ආයතන, UB ෆිනෑන්ස් වැනි ආයතන විශාල ප්‍රමාණයක අපේ රටේ
තැන්පත්කරුවන් අසිරුතාවයට පත් වී තිබෙනවා. තමන්ගේ පෙන්ෂන් එක අරගෙන පඩිය දාලා තමන්ගේ ජීවිතයක් ගත කර ගැනීමෙන් අපේක්ෂා කරා නම් පෞද්ගලික මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් කඩා වැටලා තිබෙනවා. ඒ මූල්‍ය ආයතන වල මුදල් දාපු ලක්ෂ ගණනක් ජනතාව අසිරුතාවයට පත් වී තිබෙනවා. ඒ නිසා රටක මූල්‍ය වෙළඳපොලේ ස්ථාවරත්වය අතිශය වැදගත්. හැබැයි මොකද යෝජනා කරන්නේ? අද අපේ රටේ මූල්‍ය වෙළඳපොලේ ප්‍රධාන හැරවුම, ප්‍රධාන පාලනය, ප්‍රධාන නිර්ණායකය හදන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. ලංකා බැංකුව සහ මහජන බැංකුව අපේ ඉතිරි කිරීම තැන්පත් වන විශාල ප්‍රමාණයක්, තැන්පත්කරුවන්ගේ විශාල ප්‍රමාණයක්, ණය ලබා දීමේ විශාල ප්‍රමාණයක් අද ලංකා බැංකුව සහ මහජන බැංකුව පාලනය කරනවා. ඒ නිසා මේ මූල්‍ය වෙළඳපොළ පාලනය කර ගැනීමේ හැකියාව නිර්ණායකයක් ඇටියට මහජන බැංකුව සහ ලංකා බැංකුව සතු පවතිනවා. මොකද මංගල සමරවීර කියන්නේ? මොකද රනිල් වික්‍රමසිංහලා කියන්නේ? ස්කන්ධ ප්‍රාග්ධනය උපයා ගැනීමේ රජය තම පාලන අයිතිය අත්හරින නමුත් තැන්පත්කරුවන්ට සහ සේවකයන්ට කොටස් හිමියන් වීමේ අවස්ථාව ලබා දෙනවා. කොටස් හිමියන් වීමේ අවස්ථාව ලබා දෙනවා. එන තැන්පත්කරුවන්ට මේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ කොටස් ලබාගත හැකියි. නිසා ලංකා බැංකුව සහ මහජන බැංකුව ලැයිස්තුගත සමාගම් බවට පත් කරලා කොටස් වෙනද පොලේ අලෙවි කිරීම සඳහා සැලසුම් හදලා තිබෙනවා. විතරක් නෙවෙයි අපේ රට කුඩා රටක්, කුඩා වෙළඳපොළක් තිබෙන රටක්, විශාල නිෂ්පාදනයක් තිබෙන රටක් නොවේ. ඒ නිසා සහජයෙන්ම අපේ රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. නිසා අපේ රටේ නිෂ්පාදකයාගේ නිෂ්පාදනයේ ආරක්ෂාව රඳවලා තිබෙන්නේ ඊටම ශක්තිමත් ආරක්ෂක පියවර නිසා. අපිට ඉන්දියාවෙන් එන අලත් එක තරඟ කරන්න බෑ වෙලිමඩ අලවලට. ඉන්දියාවේ අලවල හොන්ඩර් එකකින් කිලෝ 21ක් හම්බ වෙනවා. එකට 21යි. ලංකාවේ එකට 12යි. ඉතින් ඉන්දියාවේ නිෂ්පාදන පිරිවැයත් එක බලනකොට අපේ නිෂ්පාදන පිරිවැය ඉහළයි. බොහෝ භාණ්ඩවල හිමයි. නිසා අපේ රටේ ජාතික නිෂ්පාදන ආරක්ෂා කරගත හැකි වන්නේ විවිධ ආරක්ෂණ පියවර හරහා. හැබැයි මොකද සිදු කරමින් තිබෙන්නේ? ආරක්ෂණ පියවර මුළුමනින්ම අත්හරින්න පටන් අරගෙන තිබෙනවා. අදත් අපේ රටේ බිස්කට් නිෂ්පාදනයෙන් 90කට වඩා වැඩි ප්‍රමාණයක් සපයන්නේ ස්වදේශීය ජාතික නිෂ්පාදන බිස්කට් කර්මාන්ත ශාලා. ඒවා තමයි අපේ රටේ නිෂ්පාදනය සපයන්නේ. හැබැයි ආණ්ඩුව ක්‍රමානුකූලව මොකද කරමින් තිබෙන්නේ? දැන් සුපර් මාකට් ජාලයටම ඉන්දියාවේ බ්‍රිටනිකා කියන බිස්කට් වර්ගය දැන් බෙදා හරින්න පටන් අරගෙන තිබෙනවා. ජනතාවගේ දිව හුරු කරන්න පටන් අරගෙන තිබෙනවා. අනතුරු අනිවාර්ය ලෙස ඉන්දියානු බිස්කට් කර්මාන්ත ශාලාවක් ලංකාවට එන එක වළක්වන්න බෑ. අපේ බිස්කට් කර්මාන්තයෙන් තෘප්ත වෙච්ච රටක්. අපිට හුරු රස, අපිට හුරු සුවඳ අපේ බිස්කට් එකේ තිබෙනවා. ඒ බිඳ වට්ටමින් එම වෙළඳපොළේම කර්මාන්ත පවා විදේශිකයන්ට පැවරීම සඳහා සැලසුම් කරනවා. අපේ රටේ සපත්තු නිෂ්පාදනයෙන් 60කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රටේ සපත්තු නිෂ්පාදකයන් ඉටු කරමින් තිබෙනවා. හැබැයි ආරම්භක පියවරක් හිටියට මොකක්ද දැන් කරමින් තිබෙන්නේ? ක්‍රීඩා සපත්තු සඳහා බදු ඉවත් කරනවාය කියලා යෝජනා කරනවා. සපත්තුක ක්‍රීඩාද ඇවිදිනවද ඔෆිස්ද කියලා ගහලානේ. මොකද මන්නේ නිර්ණායක. අපි දැනගන්න කැමති මුදල් ඇමතිවරුන්ගේ. ඒ විතරක් නෙවෙයි ආයෝජන මණ්ඩල හදලා විවිධ බදු සහන හරහා සපත්තු කර්මාන්ත ශාලාවකට දැන් අවසර ලබා දී තිබෙනවා. අපේ තිබෙන සියලු ජාතික නිෂ්පාදනය බිඳ වැටීම සඳහා දොරටු විවෘත කරනවා. අපේ තිබෙන සියලු ආරක්ෂණ පියවර අත්හරිනවා. අපි තීරු බදු හරහා විවිධ රේගු බදු හරහා අපේ රටේ ස්වදේශික නිෂ්පාදන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සැලසුම් තිබෙනවා. මොකද්ද කියන්නේ? මංගල සමරවීර තමන්ගේ අයවැයේකෙන් කියනවා. මේ වන විට භාණ්ඩ වර්ග 100කට අදාළ රේගු නොවන බදු පසුගිය වසරේ ඉවත් කළා. ඒ කියන්නේ මේ 2017 වසරේ භාණ්ඩ වර්ග 100ක බදු ඉවත් කරා. රේගු බදු ඉවත් කරා. 2018 දී මොකද එයාගේ අපේක්ෂාව? භාණ්ඩ වර්ග 100කට අදාළ රේගු බදු නොවන බදු පසුගිය වසරේ ඉවත් කළ අතර තවත් භාණ්ඩ 1200ක මෙවැනි බදු ඉවත් කිරීමට කටයුතු කරනු ඇත. තවත් භාණ්ඩ 1200ක් ඒ වර්ගයේ බදු සියල්ල ඉවත් කරනවා. අපේ රටේ කිසිදු ජාතික නිෂ්පාදනයකට දොරටු විවෘත නොවන, ජාතික නිෂ්පාදනයක් ආරක්ෂා නොකරන, ජාතික නිෂ්පාදනය දිරිදෙනවා වෙනුවට මුළු වෙළඳපොළම විදේශීය කොම්පැනි වෙත පැවරීම සඳහා ආර්ථික සැලසුම් රනිල් වික්‍රමසිංහලා නිරත වෙමින් තිබෙනවා. ඒ නිසා අපි හැම අභියෝගයක් තිබෙනවා. මේ දියත් කරමින් තිබෙන විනාශකාරී ජනතා විරෝධී මේ ආර්ථික ගමන අපි පරාජයට පත් කරන්න ඕනකම තිබෙනවා. මතක තබා ගන්න. මෙම පළාත් පාලන මැතිවරණයේදී වෙන වෙන සාධක මත එක්සත් ජාතික පක්ෂයට යම් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණොත් ඔවුන් ඒක අර්ථකථනය කරන්නේ තමන්ගේ මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම සඳහා ජනතාවගෙන් ලැබුණු ලයිසන් එකක් හැටියට. ඒක තමයි උන්ගේ අභිප්‍රාය. උන්ට අවශ්‍ය වී තිබෙනවා මේ තමන් සකස් කර තිබෙන විනාශකාරී ත්‍රිකුණමල තෙල් ටැංකි සංකීර්ණ විකිණීම, වරාය නැගෙනහිර ජැටිය බදු දීම,
කල්පිටිය දූපට්ටික විකිණීම මේ සියලු විනාශකාරී ආර්ථික ගමන ඔවුන්ට මේ අවුරුදු දෙකමාර ඇතුළත වේගවත් කරගන්න බැරි වී තිබෙනවා. හැබැයි උන් අපේක්ෂා කරනවා මේ පළාත් පාලන මැතිවරණයේදී උන්ට යම් ජනතාවගේ කැමැත්තක් ලැබුණොත් ඒක ලයිසන් එකක් හැටියට පාවිච්චි කරන්න උපයෝග කරනවා මේ විනාශකාරී ආර්ථික ගමන. ඒ නිසා රනිල් වික්‍රමසිංහලගේ මලික් සමරවික්‍රමලාගේ මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයටපත් කරන්න නම් මේ එළබෙන පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්ය ලෙස එක්සත් ජාතික පක්ෂය පරාජයටපත් කළ යුතුයි මේ ගමනේදී. එහෙම නැත්නම් ජනතාවගෙන් ලබා දෙන ලද ලයිසන් කඩදාසියක් හැටියට තමයි උපයෝග කරගන්නේ මේ විනාශකාරී ආර්ථික ගමන ගෙන යාම වෙනුවෙන්. ඒ නිසා අපිට අභියෝගයක් තිබෙනවා. ඒ ආර්ථික ගමන එනකොට අපිට වරාය සටන් කරන්න පුළුවන් වෙයි. තෙල් සංස්ථාවේ සටන් කරන්න පුළුවන් වෙයි. පුළුමුඩේ khනිජ වැලියක විකුණුට ඒ සේවකයන් සටන් කරයි. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නෑ. ඔවුන්ට මේ සඳහා ජනතා අනුමැතියක් නොවන බව මේ මතිවරණදී පෙන්විය යුතු තිබෙනවා. ඒ අභියෝගය ගම්වල වැඩ කරන අපේක්ෂක අපේක්ෂාවකට ඉදිරිපත් වී තිබෙන ඔබට තිබෙනවා මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයටපත් කිරීම සඳහා ඉදිරියට ගෙන යමින් තිබෙන අභියෝග. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් දැන් මොකද්ද මේ ඉදිරිපත් වී තිබෙන කඳවුරු? එක පැත්තකින් තිබෙනවා රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමක් ඉන්නවා. අනිත් පැත්තෙන් ඇත්තට ගත්තොත් ඒක මහින්ද රාජපක්ෂ නෙවෙයි. පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ නායකයා ජී.එල්. පීරිස්. ඉතින් ජී.එල්. පීරිස්ගේ පක්ෂයක් මේ ඡන්දෙ ඉදිරිපත් වෙලා තිබෙනවා. ජී.එල්. පීරිස්. අනෙක තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ පක්ෂය. පාර්ශවය. එනිසා මේ පාර්ශ්ව තුන අපිට එරෙහිව මැතිවරණ භූමියේ ඉන්නවා. සමහර අය නිල් පාට කොඩියක් අරගෙන ඉන්නවා. සමහර අය කොළ පාට කොඩියක් අරගෙන ඉන්න පුළුවන්. සමහර අය නිල් සහ කොළ මිශ්‍ර කොඩියක් අතේ තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි කවර වර්ගයේ කොඩිය අරගෙන තිබුණා. කවර වර්ගයේ පාර්ශ්වයන් වුණත් මේ එකම කඳවුරක කොටස් තුනක්. එකම කඳවුරක කොටස් තුනක්. මේ කඳවුරු තුනක් නෙවෙයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. තුනම තාල වර්ගයේ ගස්. තුනටම මුදුල් මුලක් නැහැ. සියලුම රා පෙරන්නේ මල තලලා. ඒ වගේ තමයි. හැබැයි පොල් ගහේ කොලේ වෙනස්, කිතුල් ගහේ කොලේ වෙනස්, තල් ගහේ කොලේ වෙනස්. ඒ වගේ තමයි. මේ එකම කඳවුරක කණ්ඩායම් තුනක්. මොකද්ද මේ මැතිවරණදී කිය හැකි වන්නේ? මොකද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මේ ඡන්දෙදි කියන්නේ? හැමදාම මේ පළාත් පාලන මැතිවරණදී ආණ්ඩු පාර්ශ්ව කීපු දේ තමයි තමන් ගාව ආණ්ඩු බලය තිබෙනවා. ආණ්ඩු බලය තියෙන පක්ෂයටම ගමේ බලය දෙන්න. ඔකනේ කියන්නේ. ආණ්ඩු බලය තියෙන පක්ෂයටම ගමේ බලය දෙන්න. ඉතින් රනිල් වික්‍රමසිංහලා මේ මැතිවරණදී ඉදිරිපත් කරන්නේ ඔවුන් රට හැදුවා වගේ ගම හදන්න බලය දෙන්න. රට අරගෙන මොකද කරේ? රට අරගෙන රටේ ජාතික සම්පත් විකුණුවා නම්, හම්බන්තොට වරාය විකුණුවා නම්, ස්වභාවික සම්පත් විකුණන්න සැලසුම් කරලා තිබෙනවා නම්, රට අරගෙන ජාතික සම්පත් විකුණුවා නම් ප්‍රාදේශ සභාව ගත්තොත් අනිවාර්යෙන් ගමේ තියෙන වැවක් හරි විකුණනවා. විකිණීම ප්‍රතිපත්ති කරගත්තු පාලනයකට. රට අරගෙන රටේම මුදල් පිළිබඳ මහා වගකීම තිබෙන මහ බැංකුවට ගේම් එකක් දුන්නා නම්, මහ බැංකුව කොල්ල කෑවා නම් අනිවාර්යයෙන්ම ගම ගත්තොත් සමූපකාර බංකුවට හරි මොකක් හරි කරනවා. මෙන්න තමයි පාලකය. එනිසා රටේ මහ විනාශයක් කළ තියෙන පාලනයකට ගම ඉල්ලීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ. හැබැයි වුන් ගම් ගාන ගිහිල්ලා කියන සූදානම් වෙනවා මොකද්ද? ගම් ගාන ගිහිල්ලා වුන් කියයි ආණ්ඩුව තිබ්බොත් විතරයි පළාත් පාලන ආයතන හදන්න පුළුවන් කියලා. ඔව්. ඒ ඉස්සර දේශපාලනය. ලංකාවේ දේශපාලනය බොහෝ වෙනස් වීමට භාජන වෙමින් තිබෙන දේශපාලනයක් රටේ දියත් වෙමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ඉහළ රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ විශාල කැමැත්තක් සහ විශාල විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙනවා. මට ඇඹිලිපිටියේ එක ගම්මානයක සංසෝදරයට මතක ඇති ගම එක ගම්මානයක ජනතාව ලියුමක් එවලා තිබුණා. ඒගොල්ලන්ට එහෙට මෙහෙට මාරු වෙන්න පාලමක් හදාගන්න විදියක් නැහැ උදව්වක් කරන්න කියලා. මම මාර්ග සංවර්ධන අධිකාරියට ලියුමක් අමුණලා ජනතාවගේ ඉල්ලීම ඉටු කරලා දෙන්න කියලා ලියුමක් කරේ. උත්තරේ මම කරේ. මාසයක් විතර ගියාට පස්සේ අපේ රත්නපුර දිස්ත්‍රික්කේ සාන්ත සහෝදරයා මට කතා කරලා කිව්වා සහෝදරයා මේ ගමට පාලමක් පාස් වෙලා තියෙනවා.
3 කෝටි 20 ලක්ෂය සහෝදරයා මේ පැත්තේ යනවා නම් දවසක එන්න කිව්වා. මම කිව්වා මොකද්ද කියලා. නෑ මේ ගමේ ඉල්ලීමකට පාලම ලැබිලා කිව්වා. සහෝදරයා තමයි ඉල්ලලා තියෙන්නේ කිව්වා. අන්න ඒ විදිහට තමයි රාජ්‍ය ආයතන ජනතා විමුක්ති පෙරමුණේ කරේ යද අවධානය යොමු කරලා තිබෙන්නේ. මොකද මේ රටේ රාජ්‍ය නිලධාරීන් දන්නවා, රාජ්‍ය ආයතන දන්නවා අපි කවර හෝ ඉල්ලීමක් කරනවා නම් ඒ ඉල්ලීම කරන්නේ අපේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනේ නොවන බව. ඔවුන් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කරන ඉල්ලීම සාධාරණ යුක්ති සහගත ඉල්ලීමක් බව. ඒ නිසා ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ මුදල් බලය තිබෙන පාර්ලිමේන්තුවට ඔවුන් අතේ නැහැ කියන ප්‍රාදේශ සභාවල මුදල් කපන්න හැකියාවක් නැහැ. අද ඒ ඔක්කොම අභිබවා පාර්ලිමේන්තුව සක්‍රියතම මැදිහත් වීම ජනතා විමුක්ති පෙරමුණ අපි ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා පාලන බලය හොපවන්නේ නැති මහා ආණ්ඩුව නැති ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන ආයතනයක් වෙනවා කියලා කිසිවෙක් බිය වී යුතු නැහැ. සහතික වශයෙන් සෑම පළාත් පාලන ආයතනයකට වඩා සක්‍රියව මැදිහත් වීම සහිත සංවර්ධනයක් ඉටු කිරීම වගකීම අපි බාර ගන්නවා. ඒක කරන්න පුළුවන් දේශපාලනයක්. වෙනද දේශපාලන මැනීම් වලින්ම වර්තමාන දේශපාලනය මනින්න එපා. අලුත් දේශපාලන පරිවර්තනයන් වෙනස්කම් ජන සමාජයේ සිදුවෙමින් තිබෙන වෙලාවක තමයි මේ පළාත් පාලන මැතිවරණ ලැබිලා තිබෙන්නේ. GLP රිස්ගේ කඳවුර GLP රිස්ගේ පක්ෂේ මේ සැරේ ඡන්දපොලට ගිහිල්ලා මොකක් කියයිද? වෙන මොකුත් කියන්නේ නැහැ. ඔවුන්ට කියන්න හොරකම් නතර කරනවා කියන්න පුළුවන්ද? බෑ. මේගොල්ලෝ ප්‍රාදේශීය හොරතිප්පොළවල් වලට මේ තෝරන්නේ ප්‍රාදේශීය හොරතිප්පොළවල් වල නායකයෝ ජාතික හොරුන් ගිහිල්ලා කියන හොරකම් නතර කරනවා කියලා කියන්න බෑ. ඒගොල්ලන්ට කියන්න පුළුවන්ද කියලා නාස්තිය නතර කරනවා කියලා. ඒගොල්ලන්ට කියන්න පුළුවන්ද කියලා සක්‍රීය පාලනයක් කරනවා කියලා. ඒගොල්ලන්ට කියන්න පුළුවන්ද පළාත් පාලන ආයතනයේ විනය සහිත සමාජයක් ගොඩනගනවා කියලා. මා පරණලා කියන ලද ප්‍රවෘත්ති විශාල ප්‍රමාණයක් GLP රිස් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කඳවුරේ කණ්ඩායමේ මේ අයගේ විශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂෙන් නැවතත් ඡන්දෙට ඉල්ලන අය. මේ අයට රාජපක්ෂ තමන්ගේ පාලනය ඇතුළේ තමන්ගේ පක්ෂ තිබෙන වෙලාවේ කිසිදු විනය පරීක්ෂණයක් ගත්තු නැති කණ්ඩායමක්. ඒ නිසා අර පිරිහිච්චි කඩා වැටුණු අපරාධකරුවන්ගේ පාලනයක් විතරයි උන්ට ගෙනියන්න හැකි වන්නේ. ඒක ජනතාව දන්නවා. ඒ නිසා රාජපක්ෂගේ කඳවුර මේ ඡන්දෙදි කියන්නේ මොකද්ද? මේ කන්දෙදි කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේක ජාතික මේක ගමේ ඡන්දයක් ලෙස සලකන්න එපා. මේක මේ ප්‍රාදේශ සභා ඡන්ද ලෙස සලකන්න එපා. මේක රටේ ඉරණම තීන්දුව කරන ඡන්දේ. රට බෙදෙන එක වළක්වන්න නම් GL ගේ පක්ෂයට ඡන්දෙ දෙන්න. ඔක තමයි කියන්නේ. එන දේශප්‍රේමී කඳවුර ශක්තිමත් කරන්න. කවුද මේ දේශප්‍රේමී? මහින්දානන්ද අලුත්ගමගේ දේශප්‍රේමී. නාවල ගෙවල්, කිංසි රෝඩ් එකේ ගෙවල්, නුවර ඉඩම්, නාවල පිටිය ගෙවල්, එංගලන්ත ගෙවල්, එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී කඩ දෙකයි. කවුද මේ? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ නියෝජිතයා 1988 කුලියපිටිය සාකාව. කොහෙන්ද මේ දන්නේ? රෝහිත අබේගුණවර්ධන ලක්ෂ 400ක් උපයා ගැනීම පිළිබඳ වත්කම් පරීක්ෂණයක් තිබුණා අල්ලස් කොමිසමේ. පරීක්ෂණයක් තිබුණා අල්ලස් කොමිසම ලක්ෂ 400ක් උපයා ගැනීම පිළිබඳ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හැටියට වැඩ කරේ රණසිංහ මහත්තයා. මහාධිකරණ මිනිසුරු. අල්ලස් කොමිසම කැඳවුවා රෝහිත අබේගුණවර්ධන මේ පරීක්ෂණය පිළිබඳ කට උත්තරයක් දෙන්න කියලා. අල්ලස් කොමිසමට කැඳවපු දවසේම රෝහිත අබේගුණවර්ධන ණයක් කෑවා. නියම ණය. රෑ 12ට මොකද කරේ? රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසමට කැඳවුවා. රෝහිත අබේගුණවර්ධන ණය කාලා ඉස්පිරිතාලේ ගියා. කැඳවපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මාරු කරා. පස්සේ කුරුණෑගල මහාධිකරණ මිනිසුරු වුණා. දඬුවම කාටද? දඬුවම හොරාට නෙවෙයි. හොරාට පරීක්ෂණයක් කරපු නිලධාරියට දඬුවම. මේගොල්ලෝ දේශප්‍රේමීන්. මොන දේශප්‍රේමීන්? අර අපේ හිටපු යාළුවා ලැජ්ජය බෑ කියන්නේ. ලක්ෂ 740ක් උපයා ගත්තේ කොහොමද කියලා අහනවා. 2010 ඉඳන් 2015 වෙනකොට ලක්ෂ 40ක් උපයා ගත්තේ කොහොමද කියලා අහනවා. එයාගේ නීතිඥයා කියලා කට උත්තරයක් දෙනවා. නෑ රුපියල් 65000ක වැටුපක් තිබුණා. මේ වැටුප එකතු කළා තමයි ලක්ෂ 740 හොයාගත්ත කිව්වා. හැබැයි අපි ගාව තියෙන ලයිට් බිල වීරවංශගේ එක මාසයක ලයිට් බිල 1,21,000යි. දේශප්‍රේමී. පඩිය 65000යි.
ලයිට් බිල විතරක් 1,21,000යි. මුළු වත්කම්මල එකතුව 1,740යි. මේ වංචනිකයෝ නෙවෙයිද? මේකල කවුද දේශප්‍රේමී වෙන්නේ? බැසිල් රාජපක්ෂලා, ගෝඨාභයලා මුණ දේශප්‍රේමීන්ද? මේගොල්ලෝ තවරාගත්තු දේශප්‍රේමීන්. දේශප්‍රේමීත තවරගෙන තිබෙනවා. තමන්ගේ වංචනික, කැත, කිලිටි ශරීර වසා ගැනීම වෙනුවෙන් දේශප්‍රේමීත්වය තවරගෙන තිබෙනවා. ඒයි අපි කවුරුත් අපේ මාතෘ භූමියට ආදරේ. අපිට පොඩි කාලේ ඉඳන් අපිට සංස්කෘතිය ඇතුලේ සාහිත්‍ය ඇතුලේ අපේ මානව බැඳීම් ඇතුලේ අපිට ගරු කළ යුතු තැන් කීපයක් උගන්වනවා. අපේ දෙමව්පියන්ට ගරු කරන්න වැඳ නමස්කාර කරන්න කියලා උගන්වනවා. පන්සල හාමුදුරුවන්ට ගරු කරන්න වැඳ නමස්කාර කරන්න කියලා උගන්වනවා. පාසලේ ගුරුවරුන්ට ගරු කරන්න වැඳ නමස්කාර කරන්න කියලා උගන්වනවා. ඊළඟ අපිට උගන්වනවා මව්බිමට ගරු කරන්න වැඳ නමස්කාර කරන්න කියලා. ඒ නිසා මව, ගුරුවරයා, පන්සල හාමුදුරුවෝ වගේ අධ්‍යාත්මික බැඳීමක් තියෙන අපේ රටේ පුරවැසියන්ට මව්බිම සමග මේ මව්බිම සමග තිබෙන අධ්‍යාත්මික බැඳීම රාජපක්ෂලාගේ කිලිටි, කැත, කුණු ශරීර වසා ගැනීම වෙනුවෙන් තවරාගෙන තිබෙනවා මේ දේශප්‍රේමීත්වය. මේගොල්ලෝ දේශප්‍රේමී නෙවෙයි. මේගොල්ලෝ දේශප්‍රේමී නම් ගම්වල පොල් පිත්තකින් කපලා එල්ලලා තියන්න පුළුවන් මැදසාලේ මහින්ද රාජපක්ෂ කියලා බෝඩ් එකක් ගහලා. පොල් පිටි වලින් කපන්න පුළුවන් දේශප්‍රේමී. දේශප්‍රේමීට පුළුවන් ද මහජනක දන්න හොරකම් කරන්න. දේශප්‍රේමීට පුළුවන් ද ජාතික දන්න විනාශ කරන්න. දේශප්‍රේමීට පුළුවන් ද නීතිය බිඳවට්ටන්න. දේශප්‍රේමීට පුළුවන් ද රටේ පුරවැසියන් ඝාතනය කරන්න තමන්ගේ බලය වෙනුවෙන්. දේශප්‍රේමීට පුළුවන් ද මහජනක උද්ඝෝෂණයට වෙඩි තබලා වතුර ඉල්ලා කරන උද්ඝෝෂණයට වෙඩි තබලා ඝාතනය කරන්න. මුන් දේශප්‍රේමී නෙමෙයි තවරාගත්තු දේශප්‍රේමී. එනිසා අපි රාජපක්ෂත් ජී.එල්. පිරිසෝන්ගේ කඳවුරට කියන්නේ හීනි පොදකටවත් එමෙන්න එපා එළියට ගිහිල්ලා දේශප්‍රේමීත්ව හොදලා යයි. කරුණාකරලා කුඩයක් කියලා කියන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපිට මේ රට පිළිබඳ අකලංගයගේ ඇඟීමක් බැඳීමක් තිබෙනවා. මේ රටේ ජනතාවත් අසීරුතාවයට පත් වුණේ කවර අවස්ථාවකද? ඒ හැම අවස්ථාවකදීම ශක්ති සම්පන්නව ඉදිරියට ඇවිල්ලා රට ජනතාව බේරා ගැනීමේ සටනේදී ඉදිරියම කටයුතු කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි ව්‍යාජ මිනිස්සු නෙවෙයි. අපි පොරවා ගන්න ලද මිනිස්සු නෙවෙයි. අපි හෘදයාංගම මිනිස්සු. මානවවාදී මිනිස්සු. මේ රට පිළිබඳව මේ රටේ ජනතාව පිළිබඳව අකලංක ප්‍රේමයක් අපිට තිබෙනවා. මේ රට පිළිබඳව මේ රටේ ජනතාව පිළිබඳව අවංක ආදරයක් අපිට තිබෙනවා. ඒ අවංක ආදරය වෙන දේශපාලන තෝරාගත්තු මිනිස්සු මේ ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් එක්කවත් ගමේ ප්‍රාදේශ සභාව අපේක්ෂකයෙක් එක්කවත් අඩුම තරමේ ජාතික දේශප්‍රේමීයන් කියා ගන්න අයට අලගු තියන්නවත් බෑ සහතික කරනවා. මේ හැම කෙනාගේම හදවත් මාතෘ භූමිය පිළිබඳව රටේ ජනතාව පිළිබඳව ඉතාමත් හැඟුමෙන් පිරුණු හදවත් වලින් පිරිච්ච මිනිස්සු තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ. අපිට මේ රට බෙදෙන්න අනතුරටපත් වෙච්ච හැම වෙලාවකම මේ රට බේරගෙන තිබෙනවා. ඉතින් අපි රට බෙදීමට විරුද්ධයි. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. සිංහල දෙමළ මුස්ලිම් ජන කොට්ටාසයන් තුනක් ජීවත් වෙන රටක ජාතිකත්ව වශයෙන් රටක් බෙදුනොත් අනිවාර්යයෙන්ම අපි එකිනෙකා කුලකා ගන්න රාජ්‍යයක් ගොඩනගෙනවා. අපේ ජනතාව ඇන කොටා ගන්න රාජ්‍යයක් ගොඩනගෙනවා. ඒ නිසා අපි රට බෙදීමට විරුද්ධයි. ඔව්. ඒ හා සමාන ලෙසම සමහර විට ඊටත් වඩා වැඩි බරෙන් අපි අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. අපි රට බෙදීමට විරුද්ධයි. ඒ වගේම අපි ජාතික අසමානතාවයට විරුද්ධයි. තමන් කතා කරන භාෂාව, තමන් අදහන ආගම, තමන්ගේ සංස්කෘතිය මත ලංකාවේ කිසිදු පුරවැසියෙකුට අසමාන ලෙස සැලකීමට විරුද්ධ දේශපාලන ව්‍යාපාරයේ ජනතා විමුක්ති පෙරමුණ. අපි ජාතික අසමානතාවයට විරුද්ධයි වගේම අපි ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ටාසිකම සම අයිතිය වෙනුවෙන් සටන් කරන එකමුතු වී සිටින දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා තමයි අපිට අද ආඩම්බරයක් තිබෙනවා. පළමු වතාවට උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක 5 යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව මේ දිස්ත්‍රික්ක 5ෙම පළාත් පාලන ආයතන ගණනාවකටම ජනතා විමුක්ති පෙරමුණ තරඟවදිනවා. අද අපේ කිලිනොච්චිය නියෝජනය කරන සහෝදරය, යාපන දිස්ත්‍රික්ක නියෝජනය කරන සහෝදරවරු අද මේ වේදිකාව විඳන් කියන වෙන මුකුත් නෙවෙයි. අපිට අවශ්‍යකම තිබෙන උතුරත් දකුණත් යා කරන ජනතාවගේ පාලමක් මෙම මැතිවරණයට ගොඩ නැගීම තමයි අපේ අපේක්ෂාව. අපි හැමදෙනාම මේ ජාතික සමගිය වෙනුවෙන් කැප වෙන්න ඕන, පේ වෙන්න ඕන. නැගිනීර පළාතේ, ත්‍රිකුණමලය, මඩකලපුව, අම්පාර ඒ සියල්ලගේ බොහෝ
ත්‍රිකුණාමලේ සියල්ලට වගේ අම්පාරේ විශාල ප්‍රමාණයකට මඩකල පුතුපත්සියක විශාල ප්‍රමාණයකට අප මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරඟ වදිනවා. ඒ නිසා ජාතිවාදයට එරෙහි රට බෙදීමට එරෙහි ජාතික අසමානතාවයට එරෙහි ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ජාතික සමානතාව වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ මේ රටටත් මේ රටේ ජනතාවටත් සැබෑ ලෙසම ලෙන්ගතු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා මේ රටේ මාතෘ භූමිය පිළිබඳ හැඟීමක් ලෙන්ගතුකමක් තිබෙන හැම පුරවැසියම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒක රාශී විය යුතුයි කියලා අපි කල්පනා කරනවා. බොරු දේශප්‍රේමීගේ වලට වැටෙන්න එපා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ඡන්දෙදි කියන්න පුළුවන්කම තියෙනවා. මොකක් කියයිද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ඡන්දෙදි කියයි බණ්ඩාරනායක මහත්තයා හදු පක්ෂි සංඝවේද ගුරු ගෝවිකම් කරු නියෝජනය කරු පක්ෂි රට ලෝකේ පළවෙනි අගමැතිවරයා හදපු පක්ෂි බණ්ඩා එතුමා ඉපදිච්ච අවුරුද්දෙම හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂි අනේ මේ පක්ෂේ බෙදෙන එක වළක්වන්න එකම ඇඬියාවක් tie මුළු ප්‍රතිවර්ණ ව්‍යාපාරෙම ඔච්චරයි වෙන කිසි දෙයක් කියන්නේ නැහැ. මේ පක්ෂ එකට තියනවද නැද්ද කියන එක අපිට අදාළ සාධකයක් නෙවෙයි. ඒක එකට තිබුණත් එකයි බෙදුණත් එකයි. එයි පෞගේ කාලේ පුරාවටම ඔබට මතක ඇති. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා අතර එකතු කිරීමේ සාකච්ඡා ගියා. එකතු කිරීමේ සාකච්ඡා ගියා. දෙපැත්තෙන් කපුකමට තුන්දෙනා පත් කරා. පෙම්මසුන් වමාරු කරගත්තා. ප්‍රතිපත්ති තියෙනවා නම් එහෙම බෑ. විනස් කඳුරු දෙකක් නම් එහෙම බෑ. මන්දක සන්ඩේ ටයිම්ස් පත්තරේ තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බැසිල් රාජපක්ෂරත් කතා කරා කියලා. හැමදාම පත්තරේ බලන ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කළා නෑ තාම. නිසා මොකද්ද කරලා තිබෙන්නේ? ඉතින් මේ අතර වෙනස්කම් නෑ. මේ එකම කඳවුරක පාර්ශ්ව තුනක් දේශපාලනයේ සංස්කෘතියේ ජාවාරම් කරුවන්ගේ එකම පාර්ශ්වයේ කඳවුරු තුනක්. විශාල ලෙස දේශප්‍රේමීන් වෙන්දේසි වෙන කාලේ. දේශප්‍රේමීගේ මිල කීයද කියලා හොයාගන්න පුළුවන් පළාත් පාලන නියෝජ්‍ය ඇමතිකමකට සමානයි සමහර තැන්වල දේශප්‍රේමී නායිකාවෝ. උන දේශප්‍රේමීත්වයේ මිල. එනිසා අපි හමු වෙ තිබෙනවා. මේ කඳවුරු තුනටම එරෙහිව මේ පාර්ශ්ව තුනක් වෙලා තිබෙන එකම කඳවුරට එරෙහිව ජනතාවගේ කඳවුර නිර්මාණය කරන්න ඕන මේ පළාත් පාලන මැතිවරණදී හැම ගමකම හැම බිමකම ජනතා කඳවුර අපි ගොඩනැගීමේ වගකීම අපිට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ. දකුණු පළාත් සභා අයවැය ලේඛනය ආවා. දකුණු පළාත් සභා අයවැය ලේඛනය මොකක්ද උනේ? දකුණු පළාත් සභා අයවැය ලේඛනයෙන් මේ කණ්ඩායම් තුනම එකට දකුණු පළාත් සභා අයවැය ලේඛනය සඳහා ඡන්දෙ පාවිච්චි කරා. එකට එකතු වුණා. ඌව පළාත් සභා මැතිවරණදී පාර්ශ්ව තුනම එකට හිටියේ. බස්නාහිර පළාත් සභා බස්නාහිර පළාත් සභා අයවැය විවාදයේ ඡන්දෙදි මේ පහුගිය දවස් 4යිද එකට ඡන්ද දුන්නේ. දු බස්නාහිර පළාත් සභාවේ පාර්ශ්ව තුනම එකට දකුණු පළාත් සභාවේ පාර්ශ්ව තුනම එකට ඌව පළාත් සභාවේ පාර්ශ්ව තුනම එකට වයඹ පළාත් සභාවේ පාර්ශ්ව තුනම එකට අපිට අවිලා කියන කණ්ඩායම් තුනක් කියලා. කණ්ඩායම් තුනක් කොහෙද පුයි? මේක එකම දේශපාලන කඳවුරක්. අපි ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. මෙතර කාලයක් ඕගොල්ලෝ කඳවුරු ජනතාවට වසන් කරලා තිබුණා. ඕගොල්ලෝ එකම කඳවුරක් බව ජනතාවට හංගලා තිබුණා. හැබැයි තමුන්නාන්සේලා මේ මිදින කීපය ඇතුලේ පෙන්නන නාටක හරහා ඕනෑවටත් වඩා වැඩියෙන් ඔප්පු කරමින් තිබෙනවා ඕගොල්ලෝ එකම කඳවුරක පාර්ශ්ව තුනක් බව. ඕනෑම පක්ෂයක බලවත්ම තනතුර තමයි පක්ෂ මහලේකම්. 2001 දී පක්ෂ මහලේකම් මතේ තමයි පක්ෂ නිල බලය තිබෙන්නේ. පක්ෂ මහලේකම් තමයි සෑම පක්ෂකම බලවත්ම තනතුර. 2001 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් SP දිසානායක රනිල් එක්ක එකතු වෙනවා. 2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රනිල් එක්ක එකතු වෙනවා. රනිල්ගේ මහලේකම් තිස්ස මහින්දත් එක්ක එකතු වෙනවා. පක්ෂනා මේ රංගන හරහා තවත් මේ ජනතාවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න ඕනේ මේවා කඳවුරු කීපයක් බව එක කඳවුරක් බව සහතික වෙලා ඉවරයි. ඒ නිසා මැතිවරණයේදී අප ඊටව හොඳින් තේරුම් ගත යුතු තිබෙනවා. මෙතන තියෙන කඳවුරු දෙකයි වෙන බෙදීම් නැහැ. ජනතා විරෝධී කඳවුරක්, ජනතාවට පක්ෂපාතී කඳවුරක්, රටට එරෙහි කඳවුරක්, රටට පක්ෂපාතී කඳවුරක්, වංචාවේ කඳවුරක්, වංචාවට එරෙහි කඳවුරක්, දූෂණයේ කඳවුරක්, දූෂණයට එරෙහි කඳවුරක්, අපරාධකරුවන්ගේ කඳවුරක්, අපරාධකරුවන්ට එරෙහිව කඳවුරක්.
මෙතෙන්ට ඇක්‍රස් වී තිබෙන අපි ඔක්කොම නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේ කඳවුර එම කඳවුර ශක්තිමත්ම කඳවුර බවට මේ මැතිවරණදී අපි පත් කළ යුතු තිබෙනවා. ශක්තිමත්ම කඳවුර බවට අපි පත් කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම මේ පළාත් පාලන ආයතන අපි එක සහතිකයක් දෙනවා මේ ඓතිහාසික සමුළුවේදී අපේ සියලුම අපේක්ෂකාවන් ඉදිරිපිට සහ අපේ ආරාධිත පුද්ගලයන් ඉදිරිපිට සියලු දෙනා ඉදිරිපිට එක මේ පළාත් පාලන ආයතන දූෂණයෙන් පිරී තිබෙන හොරුන්ගේ තිප්පලවල් බවට පත් වී තිබෙන මේ ප්‍රාදේශ සභාව සහතික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න ඔබ හැම දෙනාම කටයුතු කරන්න. අපි දූෂණයෙන් තොර සෑම සතයක්ම පෙරලා ජනතාවට වැඩ කරන පළාත් පාලන ආයතනයක් ගොඩනගනවා. හොරකම නතර කරනවා. ඔයගොල්ලෝ ගම්වලට ගිහලා හොයලා බලන්න. ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති ගාව තියෙන වත්කම් මොනවද? හැම ප්‍රාදේශ සභාව සභාපති ගාවම තියෙන කැබ් එකක් වැඩිපුර. කාර් ගන්නෑ. ඇයි? වැලි තොටුපළ බලන්න යන්න බෑ කාර් එකේ. පස් කපන තැන බලන්න යන්න බෑ කාර් එකේ. ඇයි කමිෂන් ගන්න යන්න කැබ් එක ඕනෑට ගල්වල බලන්න කැබ් එකේ යන්නේ. ඊළඟ ඔවුන් ගාව තියෙන බැකෝ යන්ත්‍රය. ඊළඟ ගෙදර තියෙන ටිපර් එක. ප්‍රාදේශ සභාවෙන් කරන වැඩ ටික කරන අංග උපාංග ටික තමයි ප්‍රාදේශ සභා සභාපතිගේ දේපල. එනිසා මේ ප්‍රාදේශ සභා වංචාවෙන් නාස්යෙන් පිරලා තිබෙන ප්‍රාදේශ සභා සුද්ධ කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ අපි හැමදෙනාම බාර ගන්න බව අපි මේ රටේ ජනතාවට සපත කරනවා. දෙක අපේ රටේ රාජ්‍ය ආයතන මුළුමනින්ම අකර්මණ්‍ය වෙලා තිබෙනවා. මේ රාජ්‍ය ආයතන වල ඉන්න අයට අද තමන්ගේ වගකීම ජනතාවට සේවය කිරීම කියලාවත් අවබෝධයක් නැතරමට මේක පිරිහිලා තිබෙනවා. අපි ලෙඩෙක් බලන්න යනවා නම් ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාලේ ලෙඩා බලන්න යන්න කලින් හොයනවා දන්න කෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවද කියලා. එයි. අපි කච්චේරියට යනවා නම් වැඩක් කරගන්න. වැඩේ කරන්න යනින් කච්චේරිය අපි හොයලා බලනවා ගමේ දන්න කෙනෙක් ඉන්නවද කච්චේරිය කියලා. මොකද මගුල් කියන්න යනවද? යන්නේ වැඩක් කරගන්න. හැබැයි හොයනවා දන්න කෙනෙක් ඉන්නවද? අද අපේ ප්‍රාදේශ සභා ආයතන රාජ්‍ය ආයතන මුළුමනින්ම මොකද වෙලා තිබෙන්නේ? අකාර්යක්ෂමතාවයට පත් වෙලා තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව දේශපාලනය. ප්‍රධානම හේතුව දේශපාලනය. සැලසුම් අනුමත කරන ශිල්පියා ගාවට ආවට නිවාස සැලසුම් අනුමත කරන්නේ නැහැ. එයා අනුමත කරන්න බයයි. ඇයි മന്ത്രിයට ගාණ දීලා දන්නේ නැහැ කියලා තාම දන්නේ නැති හින්දා. ඉතින් මේසේ උඩ තියෙන ලිපිය සැලසුම් ශිල්පියා අත්සන් කරන්නේ නැහැ. ඉතින් මුළු ආයතනම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. ඒ නිසා අද මේ රාජ්‍ය ආයතන ජනතාවගේ රස්තියාදු කිරීමේ මධ්‍යස්ථාන බවට පත් වී තිබෙනවා. ජනතාවට සමහර ආයතන පෙනෙන්නේ සතුරන් විදියට. අපි තමුන්වන්සල දෙක සහතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණට දෙන්න මේ ප්‍රාදේශ සභා. අපි ඔක්කොම එකතු වෙලා ගමු මේ ප්‍රාදේශ සභා සහතික වශයෙන්ම ජනතාවගේ සතුරුභාවයට පත් වී තිබෙන මේ පළාත් පාලන ආයතන ජනතාවගේ ඥාතිය බවට පත්වන පළාත් පාලන ආයතන බවට ගොඩනගනවා මේවා. එක දූෂණය නතර කරනවා. දෙක කාර්යක්ෂම පාලනයක් හදනවා. ඊළඟ පළාත් පාලන ආයතන විශාල වැඩ කොටසක් පැවරලා තිබුණා. අපි ප්‍රමුඛම වැඩ කීපයක් ඕගොල්ලන්ට කරන අනිවාර්යෙන් අවසන් කරනවා. ගමේ පාරවල් පැවරී තිබෙන්නේ පළාත් පාලන ආයතනට. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අපේ ලොකු පාරවල් ලොකුවට හැදිලා තිබෙනවා. හැබැයි ගමේ පාරේ වලවල් හැමතැනම. මම මේ ළඟදී සූරියවැවේ ගියා. සූරියවැවේ පාරක් තිබෙනවා 6 ලේන්. මන්තිරු 6ක පාරක් තිබෙනවා සූරියවැවේ. මන්තිරු 6ක. බේස් ලයින් පාරේ තියෙන මන්තිරු 4යිද කොහෙද? සූරියවැවේ තියෙන මන්තිරු 6ක පාර. ඒ පාර සූරියවැවේ ජනතාවට උපයෝග කරගන්න පුළුවන්. හරක් 400ක විතර පට්ටියක් ගෙනියන්න පුළුවන්. එක හරකෙක්වත් කැලේට යන්නේ නැතුව. ඕම් පාර. හැබැයි මේ මන්තිරු 6 පාර ගාව. ඒක මේ ජනතාව මොකද කරන්නේ? කුඩා දරුවෝ ඉන්නවා පාසල් ඇරලා ඇවිල්ලා දෙහි කාලේට දෙහි තියාගෙන ඉන්නවා විකුණන්න. කුඩා දරුවෝ අඹ කාලේට අඹ විකුණනවා. දියුල් කාලේට දියුල් විකුණනවා. පාර මොකද වෙලා තිබෙන්නේ? පාර යුරෝපේ වගේ. ජනතාවගේ ජීවිතය ඉතියෝපියාව වගේ. මොකද මේ සංවර්ධනය? ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු සංවර්ධනය. ජනතාවගේ ජීවිතයේ අඟලක්වත් ඉදිරියට ගිහින්නේ නැහැ. සුරුවේ පැත්ත විශාල පාරවල්. දෙපැත්තේ පැල්පත් නිවාස. සමහර වහලවල් වල තහඩු පාට. තහඩු දෙකක් කොළ පාට. සජිත් දීපු තහඩු දෙක. තව තහඩු දෙකක් ඇලුමිනියම් පාට. මහින්ද අමරවීර දීපු තහඩු දෙක. තව තහඩු දෙකක් නිල් පාට. තව කවුරු හරි ඇමතියෙක් දීපු තහඩු. මොකද්ද මේ ජීවිත?
ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු සංවර්ධනය. නුවර අධිවේගී මාර්ගය හදන පොතුවැල ඉඳන් ගලගෙදරට කිලෝමීටර් 32.5යි. කිලෝමීටර් 32.5යි. දැන්ට ලබා දෙන්න තීරණය කළා තියෙන කෝටි 13500 දැනට මේක අවසන් වෙනකොට කෝටි 20000 පණිනක වළක්වන්න බෑ කිලෝමීටරයකට. කිලෝමීටර් 32.5කට. දැනට ඇස්තමේන්තුව කෝටි 13500යි. කිලෝමීටර් 32.5යි. කිලෝමීටර් 32.5ක් කෝටි 13500 කියලා කියන්නේ කිලෝමීටරයකට කෝටි 450යි. පොතුවැල ඉඳන් ගලගෙදරට අධිවේගී මාර්ගය කිලෝමීටරයක් කෝටි 450යි. සූර්ය ප්‍රාදේශ සභාවේ අවුරුද්දකම ආදායම ලක්ෂ 30යි. ඒ කියන්නේ මොකද්ද? සූර්ය ප්‍රාදේශ සභාව අවුරුදු 1500ක උපයන ධනය. සූර්ය ප්‍රාදේශ සභාව අවුරුදු 1500ක උපයන ධනයේ පොතුවැල ගලගෙදර අධිවේගී මාර්ග කිලෝමීටරයක් හදනවා. මොන සංවර්ධනයක්ද මේක? ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු සංවර්ධනයක්. එනිසා අද ප්‍රධාන පාර ලොකු වෙලා තිබෙනවා ගමේ පාර වලවල්. හැබැයි ගමේ ජනතාවගේ ජීවිතය සම්බන්ධ වෙලා තියෙන ගමේ පාරත් එක්ක දරුවා පාසලට එන්නේ ඒකේ, ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න යන්නේ ඒකේ, කඩේට පොලට බඩු ටික අරගෙන ඉන්නේ ඒකේ. මොකද වෙලා තිබෙන්නේ? පාර කැඩිලා තිබෙනවා. අපි හැමදාම කියනවා වගේ ගමේ පාරේ මෝටර් සයිකලේ කිලෝමීටරයක් ගියොත් තල්ල වදිනවා බෙල්ලේ 60 පාරක්. ඕම් පාර. නැන්දම්ම කියනවා යේලිට. යේලි ගැබිනි දරුවන. නැන්දම්ම කියනවා පුතේ රුදාව එනකොටම කියන්න ඉස්පිරිතාලේ ගෙනියන්න. ඇයි? ත්‍රිවිල් එකේ දාගෙන වලේ තියෙන පාරේ ගෙනියන්න බෑ. බබා හම්බෙන්න පුළුවන් ත්‍රිවිල් එකේම. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ නොවුණු සංවර්ධන මාවතක ඇති ඵලය මොකද්ද? කිසිසේත්ම ජනතාවගේ ජීවිත උසස් කරන්න ඒගොල්ලගේ ජීවිත උසස් කරලා තිබෙනවා. ඒගොල්ල හැමදාමත් කැමති ලොකු පාරවල් වල කමිෂන් ලොකුයි. ඒ නිසා අපි තමුන්නාසලාට කියන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ කුඩා පාරවල් ටික සාහතික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශ සභාවක් ඇතුලේ ගොඩනගන බව සාහතික කරන තමුන්නාසලාට කුඩා පාර. ඊළඟ පරිසර පද්ධතිය. ප්‍රාදේශ සභාවේ මුළු පරිසර විශාල පංගුවක් පැවරී තිබෙනවා. අද අපේ ගමක කාන්තාවක් මැදවච්චේ කාන්තාව අනුරාධපුරයට එනවා නම් මොකද කරන්නේ? වතුර බෝතලෙන් වතුර බොන්නේ නැහැ. උදේට වතුර නොපී තමයි අනුරාධපුරයට එන්නේ. ඇයි උදේට 8ට ඇවිල්ලා ගෙදර යනකොට 2 වෙනවා. වතුර ටික බොන්නේ නැතුව පාර එනවා. ඇයි? වතුර ටික බොන්න බයයි. හදිස්සියකට යන්න වැසිකිලියක් නැහැ. එක්ක කුඩුකාරයන්ගේ තිප්පලවත්, එක්ක ගංජාකාරයන්ගේ තිප්පලවත්, එක්ක මංකොල්ලකාරයන්ගේ තිප්පලවත්, එක්ක නැහේ කටයි ඔක්කොම බැදගෙන යන වැසිකිලියකට. ජනතාවට පොදු වැසිකිලියක් හදාගන්න බැරි වෙච්ච පාලකයෝ. එනිසා පරිසරය විනාශ කරා. කාණු පද්ධති කුණු වලින් පිරෙව්වා. කුණු කඳු ගොඩ ගැහුවා. ජනතා විමුක්ති පෙරමුණ අපි ප්‍රාදේශ සභාවක් ගොඩනගමු. සාහතික වශයෙන් ලස්සන නගරයක්, සුන්දර පරිසරයක් සහිත ප්‍රාදේශීය පාලනයක් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගනවා. ඊළඟ ප්‍රාදේශ සභාවේ කාර්යයන් අතර විශාල කාර්යයක් භාරයක් පැවරී තිබෙනවා ගැබිනි මව්වරුන්ගේ සහ දරුවන්ගේ. ගැබිනි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයක්, සෞඛ්‍ය තත්ත්වයක්, දරුවන්ගේ අධ්‍යාපනයත් මේ සියල්ල පැවරී තිබෙන ප්‍රාදේශ සභාවට අපිට ඕන හොඳ ශක්ති සම්පන්න අනාගතයක් සහිත තරුණ පරම්පරාවක්. ඒ අනාගතය ගොඩනගන්න බෑ ගැබේ ඉන්න දරුවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් නැත්තම්. අනාගතේ හොඳ දරු පරම්පරාවක් ගොඩනගන්න බෑ ලදරුවට අවශ්‍ය හොඳ ලදරු අධ්‍යාපනය නැත්නම්. ඒ මූලික කාර්යභාරය තිබෙන ප්‍රාදේශ සභාවට සාහතික වශයෙන් අපි ඔක්කොම එකතු වෙලා ප්‍රාදේශ සභාව ගොඩනගමු. ගැබිනි මාතාවත් ලදරුවටත් හොඳ පෝෂණ තත්ත්වයක්, හොඳ දැනුමක්, හොඳ සෞඛ්‍ය සායනයක් තිබෙන ප්‍රාදේශ සභාවක් සාහතික වශයෙන් අපි ගොඩනගනවා. ඒ නිසා අපිට තිබෙන විශාල කාර්යභාරයක්. මේ කාර්යභාරය වෙනුවෙන් අපි හැමදෙනාම පෙළ ගැහෙමු. විශේෂයෙන්ම මන්දක ජෝන් අමරතුංග කියලා තියෙනවා වත්තල පැත්තේ ඡන්ද කරන විදිය. අයියෝ ජෝන් අපිට කියන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ මර්ධන කාලේ අර සුරතල් බලු පැටුම් ඇඳයට යනවා වගේ හීන් කෙඳිරියක් ගගා හිටපු කට්ටිය අද ඇවිල්ලා පොලිසියත් අපේ ඡන්දිත් අපේ ඡන්ද කරන හැටි බලමු. අපි කියනවා එවැනි ආකාරයේ ඡන්ද තිබු ඉතිහාසයක් තිබෙනවා. වර්තමානයේ සහාතික වශයෙන් ප්‍රචණ්ඩකාරී මැතිවරණයකට ඉඩ නොතබන බව ජනතා විමුක්ති පෙරමුණ සහාතික කරනවා කිසිවෙකුට. විශේෂ මැතිවරණ කොමිසම ලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසම සභාව පිහිටුවට පස්සේ ඇවිල්ලා තියෙන පළවෙනි ඡන්දය මේක. එනිසා රටේ ජනතාවට මේ කොමිසම් සභාවල අර්ථවත් කාර්යයක් තියෙනවද නැද්ද කියලා ඔප්පු කිරීමේ වගකීම තියෙනවා කොමිසම් සභාව හමුවේ. කොමිසම් සභාව අර්ථවත්ද නැද්ද කියන ඔප්පු කිරීමද කොමිසම් සභාවේ කාර්යභාරය. නිසා කොමිසම් සභාවට විශාල කාර්යයක් පැවරී තිබෙනවා. අපි විශේෂයෙන්ම මැතිවරණ කොමිසම් සභාවට ස්තුතිවන්ත වෙනවා. නඩුව දාලා
ඡන්ද කල්දා කරපු උත්සාහයේදී මැතිවරණ කොමිසම සභාව කෙලින් ඉඳලා 93ක ඡන්ද තියන්නේ තීන්දුව ගැනීමත් මේ ඡන්දේ කලින් ඊට හේතුවක් වුණා. මේ එඳ අපි මැතිවරණ කොමිසම සභාවේ සභාපතිවරයා ඇතුළු කොමිසම සභාවට ස්තුතිවන්ත වෙනවා. දේශපාලන අනසරට යටත් නොවේ ඒ තීන්දුව ගැනීම පිළිබඳව. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික හැඟීම් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තමන්ගේ මතයන් සාධාරණ ලෙස පිළිඹු වෙන මැතිවරණ පැවැත්වීමේ වගකීම කොමිසම් සභාවට දෙන කොමිසම් සභාව ඒ කාර්යභාරය ඉටු කරાવી කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඒ වගේම අපි රාජ්‍ය නිලධාරීන් ඉල්ලා හිටිනවා. පසුගිය කාලේ මැතිවරණ වලට රාජ්‍ය දේපල උපයෝග කර ගැනීම මැතිවරණ වලට දේශපාලන සඳහා රාජ්‍ය නිලධාරියා මෙහෙවීම බොහෝ අයට හිරේ යන්න බොහෝ අයට නඩුපැට වෙන්න බොහෝ අයට රට දාලා යන්න සිද්ධ වී තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා හිටන රාජ්‍ය නිලධාරීන්ගෙන් ස්වාධීන මැතිවරණ පවත්වා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරියාගේ ඔබ පැවරී ඇති වගකීමට අමතරව කිසිවක් කරන්න එපා. අපි එක සහතිකයක් දෙනවා. මැතිවරණ විකෘති සහිත මැතිවරණ වෙනුවෙන් බහණ්ඩ බෙදා දීම රාජ්‍ය සේවකයන් යොදවා ගැනීම එවැනි මැතිවරණ ක්‍රමවේදකට එරෙහිව නැගී සිටින හැම රාජ්‍ය සේවකයාම ආරක්ෂා කරනවා ජනතාව සමග එකතු වී ජනතා විමුක්ති පෙරමුණේ සහතික අපි දෙනවා. ඒ නිසා අපිට විශාල කාර්යභාරයක් තිබෙනවා. මෙතෙන්ට එක් රැස් වී සිටින අපේ ගමේ නායකයෝ මේක අපේ ඉදිරි දේශපාලනයේ ඉතාමත් වැදගත් සාධක ගණනාවක් අපිට එතු කරනවා. ගමට නායකයෙක් හදනවා, ගමේ ක්‍රියාකාරීන් හදනවා, ගමේ සංවිධානය හදනවා. අපිට අපි ජාතික තලයේ විශාල දේශපාලන කරමින් තිබෙනවා. ගමේ දේශපාලනයේ අපි අවශ්‍ය ප්‍රමාණයෙන් ඉදිරියට අවිල්ලා නැහැ. අපි ඒක විශ්වාස කරනවා. ඒ නිසා ගමේ දේශපාලනය ශක්තිමත් කරන ව්‍යාපෘතිය මැතිවරණ බවට මේ මැතිවරණ පත් කරගනිමු. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න ඔබ රටේ ජනතා විමුක්ති පෙරමුණ මොන ආකාරයෙන් පිළිබිඹු වුණත් ගමේදී ජනතා විමුක්ති පෙරමුණ පිළිබිඹුවන්නේ ඔබෙන්. එනිසා ඔබට ජනතා විමුක්ති පෙරමුණේ තානාපතිවරයා ඔබ ජනතා විමුක්ති පෙරමුණ ගමේ කෙනා හඳුනාගන්නේ ඔබෙන්. එනිසා ඔබට පැවරී තිබෙන කාර්යභාරය ශක්තිමත්ව නොපිරියලා ඉටු කරાવી කියන දැඩි විශ්වාසයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා. මේ රටේ නව දේශපාලන සංස්කෘතියකට නව දේශපාලන ගමනට දොරටු විවෘත කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.